සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔන්න අපි අදත් ආවා පොළොන්නරු රාජධානියට. දැන් අද ඉන්නේ පොළොන්නරුවේ ගල් විහාරේ. සඳහන් කරලා තියෙනම් පැරණි පිරිවනක් කියලා මේ ස්ථානේ. හොඳයි අපි එදා කතා කරපු දැන ඉඳලම අදත් කතා කරමු. ඊට මත්තෙන් මට කතා කරන්න තියෙනවා මගේ මම කියපු දේවල් වලට ගිය වීඩියෝ එකේ අපිට ආසා කරන හුඟක් අය අපෙන් ප්‍රශ්න කරලා තිබ්බා. ඒ වගේම වර්ණනා කරලා තිබ්බා, ප්‍රශ්න කරලා තිබ්බා. ඒ ප්‍රශ්න වලින් විදකට මම උත්තරයක් දෙන්න ඕනේ. නැත්තම් ඒ අයට මමත් කියනවා නිතරම ප්‍රශ්න අහන්න කියලා. ඒ නිසා මම මේ අහලා දින මහත්තයා අහලා තිබුණා මේ අද රට වෙලා තියෙන දේ මොකද්ද? දේශපාලන ව්‍යුහය මොකද්ද? ඒ අතර මහ ජනතාවයි දේශපාලනයේ අතර තියෙන සම්බන්ධතාවයේ ගැන තමයි මහත්තයා අහලා තිබුණේ. නමුත් මේක ගොඩනගින්නේ කොතනින්ද? රට නැවත ගොඩනගින්න තියෙන ආකාරය කොතනින්ද? තව මහත්තයෙක් කලන මිනිසුන්ට කොහොමද මේ දේවල් හරියටම තමන්ගේ හදවතට කියන්නේ කොහොමද මේ මිනිසු හදන්න පුළුවන් වේද කියන එක සම්බන්ධව මම අද ටිකක් කතා කරන්න. පළමුවෙන් නම් මේ මහත්තයා ආපු දෙහෙට අපි ඔක්කොටම උදා වෙලා තියෙන ප්‍රශ්නයක් මට ඇතුළු සියලුම ලංකාවාසී සියලු දෙනාටම අද උදා වෙලා තියෙන තත්ත්වය ලංකාව වැටලා තියෙන මේ අගාධයෙන් ගොඩ ගන්න ක්‍රමයක් කාතුලකවත් තවම ගොඩ නැගිලා නැහැ. මිනිස්සු නායකයෝ ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. ආගම් නායකයෝ ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. මේ සිවිල් සමාජයේ ඉන්න සිවිල් සංවිධාන ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා. නමුත් ඒක බලාපොරොත්තුවක්වත් අද ඉෂ්ට වෙලා නැහැ. ඔක්කොම නිෂ්ඵල වෙලා තියෙනවා. ඒ නිසා මගේ අදහසත් ඒ අහපු අයට මම කියන්න ඕනේ. සාමාන්‍යයෙන් රටක උත්තරීතර තැන එන්නේ රටේ පාලකයා ඉන්න තැන. ඒ කියවුද? රටේ භාරකාරයා ඉන්න තැන. ඒ කියන්නේ රටේ ජනාධිපති, ඒ කියන්නේ පාර්ලිමේන්තුව. ඒතර තමයි මැති ඇමතුරු සියලු දෙනාම ඉන්නේ. මේ මහ ජනතාව නියෝජනය කරන සියලු දෙනා එතන තමයි රැඳිලා ඉන්නේ. ඉතින් එතන හරියාකාරව ගොඩ නැගුණොත් තමයි රටට යහපතක් වෙන්නේ. රටට ආරක්ෂාවක් ලැබෙන්නේ. රට සෞභාග්‍යමත් වෙන්නේ. ඉතින් ඒ කෝණය නිසි ආකාරයෙන් සකසන්න බැයි නම් කවදාවත් රටක් ගොඩ නැගිටින්නේ නැහැ. අද මේ තියෙන තත්ත්වෙත් එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න ඔය මහතුරු නෝන්ලා කිසිම කෙනෙකුට ආයෙ ගොඩ ගන්න බෑ මේ රට. මොකද ගොඩ ගන්න පුළුවන් නම් මේ වෙනකම් වෑයම් කරපු විදිහට ගොඩ ගන්නවා. නමුත් ගොඩ ගන්න බෑ. අදහස් තියන අයට මේක ගොඩ ගන්න කෙටි කාලෙ ඉඳන් දීර්ඝ කාලෙ අදහස් තියන අයට අවස්ථාවක් නැහැ. ඒ අවස්ථාව හම්බෙන්නේ දේශපාලනේ නියැලලා ඉන්න අයට පමණයි. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ ගොඩ නැගෙන්න මේක කියන්න කෙනෙක් නැහැ. ඒක කියන්න කිසිම ව්‍යුහයක් නැහැ කිසිම කෙනෙකුට. ඒ වගේම ලංකාවේ අනිත් රටක් වගේ නෙවෙයි. තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න විදිහක් නැහැ. හරි අදහස ප්‍රකාශ කරොත් යම්සි නිලධාරියෙකුට ඒක ප්‍රශ්නයක් වුණොත් ඒක වළක්වන්න හදන්නේ ලංකාවේ ඒ වගේ මට්ටමකටපත් වෙලා ඉවරයි. ඉතින් මේ වගේ වකවානුවක රට ගොඩනගන්න නම් අපිට අතීතය ගැන කල්පනා කරන්නත් පුළුවන්. මේ වර්තමානයේ කොහොමද ගොඩනගන්නේ කියලා බලන්නත් පුළුවන්. එහෙනම් අපි අනිවාර්යයෙන්ම අපේ ආගම තුලින් තමයි රටේ රාජ්‍ය නායකයාගේ හරි දැක්මත් ඒ වගේම රටේ ආරක්ෂාවත් සියලු දේවල් රැඳී තියෙන්නේ ආගම තුල. මොකද ආගම ධර්මයේ ස්ථාපිතයි නම් ඒක ධර්ම රාජ්‍යයක් වෙනවා. ධර්ම රාජ්‍යයක් තුල කවදාවත් කිසිම කෙනෙකුට අවටක් සිද්ධ වෙන්නේ නැහැ. අපි අහලා තියෙනවා පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා ඉස්සර හිටපු රජවරු කොයි ආකාරයට රට පාලනය කරාද කියලා. ඉතින් ඒ වගේ මේ වගේම යුග අතීතෙත් තිබුණා. ඒ රජවරුන්ගේ කාල සීමා එක රජවරු පාලනය කරා මේ විදිහටම වැරදි කෝණවල වල වැරදි විදිහට රට පාලනය කරලා තිබ්බා. ඒ රට පාලනය කරපු තැන්වලදීත් මුල් වෙලා තිබුණේ අවසානට එන්නේ ආගම පැත්තට, ධර්මයේ පැත්තට. ධර්මයේ ගොඩ නැගුණොත් තමයි සෞභාග්‍යමත් රටක් ගොඩනගන්න මිනිසුන්ට ධර්මතා හිතුල පිහිටන්නේ. ඒ කියන්නේ හොඳ පිහිටන්නේ. ඒ නිසා මේ මහත්යාපු උත්තරයට නම් මම දන්න විදිහට මම කෙටියෙන් සඳහන් කරන්නම් පාර්ලිමේන්තුව කියන්නේ රටේ හැම දෙයක්ම තියෙන එතන. රටේ හදවත. ඉතින් මිනිස්සු මේ ජනයා කෝටි ගණනක් බලාගෙන ඉන්නේ ඔතනින් මොකද සිද්ධ වෙන්නේ කියලා. නමුත් අද කිසිම කෙනෙක් නිවුස් එකක් බලන්නේ නැහැ. මැති ඇමතිකරු කියන දෙයක් අහන්නේ නැහැ. ඒක වැඩක් නෑ. අහලා නිකන් හැමදාම මේ අය කියනවා
බොරුවට අපිට අහගෙන ඉන්නවා. නමුත් වෙන දෙයක් නැහැ. එක එක්කෙනා එනවා. එක එක දේවල් කියනවා. අහගෙන ඉන්නවා. කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ තුල මිනිස්සුන්ට මේ තියෙන පක්ෂ සියලු දේවල් එපා වෙලා තියෙනවා. ඉතින් මම කියන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මම අද කොහොමත් මේ දේවල් ටික ප්‍රකාශ කරනවා. මට කියන්න තියෙන දෙයක් මේක බලන මහත්තයෙක් හෝ කවුරුන් හෝ කෙනෙක් මේක තේරුම් ගනි. තේරුම් අරගෙන කාට හරි අවවාදයක් දෙන්න පුළුවන් නම් මේ තුලින් අවවාදයක් දීලා හරි අපි රට ගොඩනගා ගන්න එක තමයි අපේ තියෙන ප්‍රධානම වගකීම වලට ගන්න. ඉතින් ඒ නිසා අද මහසිව දවස මහසිව රාත්‍රී තින් දවස අපි සිව කෝවිලට ආපු වෙලාව හිතුණා ටිකක් කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේ දෙයට මූලික හේතු වෙලා තියෙන කරුණ ටික මම තේරුම් කරලා දෙන්නම් මට තේරෙන විදිහේ. මට දැනෙන විදිහේ. අපි මේ රට ගොඩනගන්න හැම දෙයක්ම කරා. මොකද්ද කරපු නැති ව්‍යාප්තියක් නැහැ. මේ නායකයෝ හිටව පොලිමට ඉඳලා හැම කෙනෙම ව්‍යාප්ත පටන් ගත්තා. එක ව්‍යාප්තියකින්වත් රට ගොඩනැගුණේ නැහැ. හරි දැක්මක් තිබුණේ නැහැ. ඒ කියන්නේ රටේ නායකයාට හරි උපදේශයක් දෙන්න පුළුවන් කෙනෙක් රට තුල නැහැ. ඒක අනිවාර්යයි. රට තුල හිටියනම් අද මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. රටේ නායකයාට රට තුල පවතින තත්ත්වය කියන්නේ නැහැ කිසිම කෙනෙක්. ඒ ඉන්න අය හැමෝම කියන්නේ ඔබතුමා ප්‍රශ්නයක් නැහැ රටේ හැමතැනම හොඳට තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ ඔබතුමාට සමහරට රටේ නායකයා මේවා දන්නේ නැහැ. ඒකට පත් කරලා තියෙන අය ඒක හරියාකාරව ගොඩනගන්නේ නැහැ. අර පරණ ගේ විදිහටම වහලා දාලා යන මට්ටමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා පළමුව කරන්න ඕනේ දැන් මේ සැරේ රටට හොඳ නායකයෙක් වෙනවා කියලා මිනිස්සු ඔක්කොම දන්නවා මාධ්‍ය ලොකු අනුග්‍රහයක් එක්ක රටට හොඳ නායකයෙක් වෙනවා කියලා රට කරන්න පුළුවන් කියලා රටේ ආරක්ෂාව රටේ ආර්ථිකය නිසියාකාරව ගොඩනගන්න පුළුවන් කියලා දැන් ඉන්න නායකයාට හොඳයි කියලා අද පවතින ආගම් සම්ප්‍රදායෙන් පන්සල් සම්ප්‍රදායෙන් ප්‍රධානම හාමුදුරුවෝ කණ්ඩායමක් එකතු වෙලා ඇවිල්ලා මේ නායකයා හොඳයි මේ නායකයා පත් කළ යුතුයි අපිට මේ වුණොත් එහෙම මේ රට ආරක්ෂිතයි සෞභාග්‍යමත් රටක් වෙනවා කියලා. හැබැයි මේ වෙනකොට ඒ හැමෝටම ඒ ස්වාමින් වහන්සේලාම අද ඇවිල්ලා මහත්යට ඇවිල්ලා කියනවා අපිට වැරදුනා අපි බොරුවකට රැවටුණා අපි බොරුවක් පස්සේ ගියේ කියන එක. අද උපදේශ දෙන අය ජනයාට හරි දේ ප්‍රකාශ කරන්න තියෙන ඒ ආගම් පැත්තෙන් ඉන්නේ ස්වාමින් වහන්සේලා හැම කෙනාම අද බොරුවක් බවට පත් වෙලා ඉවරයි. මාධ්‍ය යන වැඩසටහන් එක්ක රටේ ලෝකේ අහන්න තියෙන දේත් එක්ක අද ඔක්කොම වැල්ලලා ගිහිල්ලා ඉවරයි. ඒකට රට ගොඩනගන්න පුළුවන් පැහැදිලි දැක්මක් රටේ නායකයා විහිං සම්පාදනය කරගතුයි. ඒක දන්නේ නැත්නම් ඒ දන්න කෙනෙකුට හරියාකාර දන්න කෙනෙක් හොයා ගන්න ඕනේ. දන්න කෙනෙක් හොයාගෙන තමයි රටේ නායකයා කතා කරලා බලලා ඒ පැත්ත හොඳයි නම් ඉදිරියේදී මේ යන වැඩපිළිවෙලට හොඳයි නම් ඒ වැඩපිළිවෙල අන්න අයත් එක්ක සාකච්ඡා කරලා කට්ටිය පොදුවේ එකගතාවයකට ඇවිල්ලා කරන එක. ඉතින් අද ඒක කරන්න රටේ නායකයට කෙනෙක් නැහැ. අද රටේ නායකයා ස්වාමීන් වහන්සේලා පත් කරගන්නේ ඡන්දේ ලබා ගන්න ස්වාමීන් වහන්සේලා ලෑස්තිලා ඉන්නේ ඡන්දේ මාර්ගයෙන් තමන්ට වමනා තානාන්තර නිලතල යාන වාහන තමන්ගේ සුපෝකභෝගී ජීවිතයක් ගත කරන්න වමනා දේවල් තමයි හසුරුවන තියෙන්නේ. ඉතින් රට අද ගොඩනගන්න බෑ. අපි අතීතයේ කතා කරොත් එහෙම අතීතයේ ගොඩාක් දේවල් වෙලා තියෙනවා. ඒ වගේ අපේ අශෝක අධිරාජ්‍යය ඇවිල්ලා බැලුවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. බැලුවම පස්සේ එතුමාට පෙවුණා මෙතන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ අතර හොරට ඉන්න අයත් ඉන්නවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා නොවන අය. අද සමාජය ඕන තරම් තියෙනවා. එක විදියට ජීවත් වෙනවා. ඒ න්‍යායයක් තුල නෑ. ආම්දුර කෙනෙකුගේ නීතිය මොකද්ද? නීතිය පවර්ලා තියෙන්නේ ඇයි මේ ජන සංඝාතයක ඉන්න? ඒ නීතිය තුල කොහොමද රැකෙන්නේ කියන එක දන්නේ නැති ස්වාමීන් වහන්සේලා මම හිතන 90%කට වැඩි ඇති. ඉතින් ඒ වගේ අදත් වකවානුවක්. එහෙනම් අද ධර්මාශෝක රජතුමා හිටපු වකවානුවටම අදපත් වෙලා තියෙනවා. එදා ධර්මාශෝක රජතුමා රටේ මුකුත් කරේ නැහැ. මොකද්ද කරේ? මේ රට අගාධයටපත් වෙලා ලොකු යුද්ධ ගණනාවක් තිබිලා ආර්ථික වැටිලා තමයි මේ අද රජකම් බාර අරගෙන ඉන්නේ. ඉතින් ඒ තුලදී අශෝක අධිරාජ්‍යය හිතුවා මම ඉස්සල්ලාම කරන්න ඕන මිනිස්සුන්ගේ ඔලු හදන එක. එහෙනම් ඔලු හදන්න නම් අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට පණිවිඩ කියන්නේ කවුද? මිනිස්සු අතරට ගැවසෙන්නේ කවුද? මිනිස්සු පිළිගන්නේ කවුද? එහෙනම් අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක් හැදුවොත් හරියාකාර හැදුනොත් මුළු ගමක් හැදෙනවා කියන සංකල්පය තුම තුල පිහිටුවා. ඊට පස්සේ එතුමා බැලුවා
කවුරුද දැන් මම මේකට ගන්න උපදෙස් ගන්න දැන් අද රටේ ඉන්න නායකයෝ වගේ මේ ස්වාමීන් වහන්සේලා ගැන උපදෙස් ගන්න හොයන්නේ ගොවිජන සේවකයි මහත්තයෙක්. ගොවිජන සේවකයි මහත්තයෙක් කියලා තමයි මේ ස්වාමීන් වහන්සේලා හරිද කියලා බලන්නේ. අද ඒ වගේ මට්ටමක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද වෙලා තියෙන දේත් එක්ක එදා අශෝක අධිරාජ්‍යය හොයාගත්ත කෙනෙක් කවුද? මුග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. අපි අහලා තියෙන කතාවක් මේක. මම දන්න කතාවක් නෙවෙයි මම අහලා තියෙන කතාවක්. ඉතින් මුග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ළඟට ගියා රජතුමා. ගිහිල්ලා රජතුමා කිව්වා මෙහෙමයි රට මේ වගේ මට්ටමකටපත් වෙලා තියෙන්නේ. ඒකට මූලික හේතු වෙලා තියෙන්නේ පූජ්‍යක පස්සේ. පූජ්‍ය පක්ෂයේ නිසියාකාරයෙන් හරියාකාරයෙන් නිර්මාණය වුණොත් තමයි රටේ මිනිසු නිර්මාණය වෙන්නේ. රටේ මිනිසු නිර්මාණය වුණොත් තමයි හොඳ රටක් නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ දැක්ම තුල ඒක තමයි වර්තමානයේ අනාගතේ අතීතේ ඔය තුනම තමයි සඳහන් කරේ. එහෙනම් මුග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කිව්වා මේ ඉන්න අය අතරින් මට හරි ස්වාමීන් වහන්සේලා ටික තෝරලා දෙන්න කියලා. මුග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කිව්වා මෙහෙමයි හරි රජතුමනි මම හොයලා දෙන්නම් එහෙනම් සියලු ස්වාමීන් වහන්සේලා කැඳවන්න කියලා. කට්ටිය දන්නවා ඇති මේ කතාව. මම නම් ටිකයි දන්නේ මම එච්චර පොත්පත් පරිශීලනය කරන්නේ නැහැ. ඉතින් එතනින් පස්සේ අනබෙරයක් ගාලා පණිවිඩයක් යවලා රහතන් වහන්සේගේ උපදේශ පරිදි සියලුම සංඝයා වහන්සේලා ගෙනාවා. කොහටද? රජවාසලට. රජවාසලට ගෙනලා ඒ අයගෙන් ප්‍රශ්නයක් වුණ කරවුවා. මොකද්ද ප්‍රශ්නේ? හැමෝගෙම තනියම අරගෙන ස්වාමීන් වහන්සේලා එක් එක් වශයෙන් අරගෙන මුග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ මොන වාදිතේද? ඊට පස්සේ උත්තර දෙකක් දුන්නා. වැරදි උත්තරේ හරි උත්තරේ. ඒ දෙකේදී හරි උත්තරේ කියපු අය මේ පැත්තට ගත්තා. වැරදි උත්තරේ කියපු අය මේ පැත්තට ගත්තා. ඒ අරගෙන උන්වහන්සේ රජතුමාට කතා කරලා කිව්වා රජතුමනි මේ ඉන්නේ ස්වාමීන් වහන්සේලා. මේ ඉන්නේ ස්වාමීන් වහන්සේලා නෙවෙයි. ඒ නිසා මේ අයගෙන් ඇහුවේ බුදුරජාණන් වහන්සේ මොන වාදිතේද්ද? ඉතින් විභජ්‍ය වාදිතේ කිව්වේ කට්ටිය හරි ගියා. එක එක ප්‍රශ්න කියපු කට්ටිය එක එක උත්තර දුන්න කට්ටිය වැරදුනා. ඉතින් ඒ වගේ අදත් ඒ යුගයටපත් වෙලා තියෙනවා. ඉතින් අද ඒ යුගයටපත් වෙච්ච වෙලාවේ අනිවාර්යයෙන්ම දේශපාලඥයන්ට රටේ අනිත් ජනතාවට පූජ්‍ය පක්ෂයේ රැකවරණය, උපදේශය, ආරක්ෂාව අවශ්‍යමයි. හැබැයි අද එහෙම තැනක් මිනිසුන්ට හොයාගන්න නැහැ. මම දැක්ක මේ හැමතැනටම මිනිස්සු පිස්සු වගේ යනවා. අතන හොඳ හාමුදුරු කෙනෙක් ඉන්නවා. අතන පූජකයෙක් ඉන්නවා. අතන දේවාලයක් තියෙනවා. අර දේවාලය හොඳයි, මේ දේවාලය හොඳයි කියන එක මිනිස්සු නිකන් විකෘති මට්ටමට අරගෙන. ඉතින් අද වෙලා තියෙන්නේ දෙයියොත් ඒ වගේ වෙලා තියෙන්නේ. දෙයියොත් ඒ වගේ රුපියල් 5000 කොලේ එකක් තිබ්බනම් ටක් ගාලා යන්න පුළුවන් කෝවිල ඉස්සරහට. මම මේ ළඟදී ශ්‍රී මහා බෝධියට ගියා. ශ්‍රී මහා බෝධිත් ඒ වගේ 5000 කොලයක් දැම්මොත් එහෙනම් පොඩ්ඩක් යන්න පුළුවන් කිට්ටුවට. අද දෙවියෝ බුදුමුත් මේ මට්ටමට වතලා මේක ඔක්කොමල දන්න දෙයක්. මේක දන්න දෙයක් කියනවා කියති. නමුත් මේ යථාර්ථයට අපි මුණ දෙන්න තු අපිට කවදාවත් රට ගොඩ ගන්න බෑ. ඉතින් මේ මහත්තයා අහපු ප්‍රශ්නෙට තමයි මම මේ පොදුවේ උත්තර දෙන්නේ. ඉතින් එතකොට අද පවතින දේත් එක අද මම සිංහලෙන් කියලා දෙන්නම්. මොකද්ද? අද රටේ තියෙන අද ලංකාව තුළ තියෙන පන්සල් ටික මොනවද කියලා. ලංකාව තුළ තියෙන පන්සල් තුන් වර්ගයයි තියෙන්නේ. එකක් තමයි නාගරික. නාගරික කියන්නේ අතිසුපෝගෝ ජීවිතයක් සහ මහානායකකම්. ඒ නාගරික පන්සල. ඊළඟ පන්සල තමයි ග්‍රාමීය පන්සල. මේ ග්‍රාමීය පන්සලේ තියෙන්නේ පුළුවන් තරමක් දෙන්න ලබන ආත්මේ හොඳයි කියන එක. ඊළඟ පන්සල තමයි වනවාසී. වනවාසී කියන්නේ මේ සැරේම නිවන් යන්න පුළුවන් කියන එක. එතකොට තුන්කල් දැක්මත් දකින ශක්තියක් නුවණක් පහළ වෙන්නේ නාගරික පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේටද ග්‍රාමීය පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේටද මේ සැරේ මේක ඉවර කරගන්න පුළුවන් කියලා වනවාසී කැලේ ඉන්න ස්වාමින් වහන්සේලාට. අපි දන්න විදිහට අතරත් කරුත්‍යයක් තියෙන ස්වාමින් වහන්සේ කෙනෙකුට වනවාසී කෙනෙකුට කියන ආරණ්‍යගත කෙනෙකුට. මම කියන්නේ ආරණ්‍යගත කට්ටිය ඔක්කොම හොඳයි කියලා. හරි මාර්ගයක් කියන නරක කතාවක් නෙවෙයි කියන්නේ ධර්මය අවශ්‍යයි අපිට. ආම්දුරුන්ගේ තැම්පත්කම තියෙනවා, පුදුම තැම්පත්කමක් තියෙන, පුදුම සීලවන්තකමක් තියෙන. අපිට ඒක අවශ්‍ය නැහැ. අද අපි ඕන තරම් දැකලා තියෙනවා. අපිට වම නැහැ ඇත්ත. උන්වහන්සේ කවද්ද උඩින් යන්නේ? උන්වහන්සේගේ මේ ජීවිතයේ ගෙවන විදිය කොහොමද? ඒවා වැදගත් වෙන්නේ.
ඉතින් ඒ නිසා මොකද ඒ දැක්ම තුළ තව කෙනෙකුට ගොඩනගෙන්න පුළුවන්. ඉතින් ඒ දේ අද එතකොට රටේ නායකයෝ ගන්න ඔය තීරණ නම් අනිවාර්යයෙන්ම රට කවදාවත් හරි මාර්ගයකට සැලසෙන්නේ නැහැ. ඒක මිනිස්සු තෝරගන්න ඕනේ. මිනිස්සු තේරෙන්න ඕනේ. මිනිස්සුන්ට තේරෙන්න ඕනේ. මිනිස්සු හරියට තෝරගන්න ඕනේ. මම නිකන් හොයලා බලපුවාම මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක් පාර්ලිමේන්තුව තුල. පාර්ලිමේන්තුවේ ප්‍රධාන පක්ෂ දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙක තුල තවත් පක්ෂ තියෙනවා ගොඩක්. ඒ ප්‍රශ්න අතරින් තියෙන්නේ අර පාලකයෝ වැරදි නම් ඕන් අර මැද තියෙන පක්ෂයක් කරන දේ ඕන් ෆයිල් ටික අරන් CID එකට යනවා. ඊට පස්සේ ඕන් එහා පැත්තේ පක්ෂේ රජ කරන්නේ. එයාලගේ වැරදිත් තරම් CID එක. අද මේ වෙනකන් අවුරුදු 20 ගානක් තිස්සේ ඔය ඊටු මහතුරු ඔක්කොම CID එකට ගියා ෆයිල් අරගෙන. හරියට ඔප්පු වෙන දෙයක් අරගෙන. නමුත් අද මේ වෙනකන් තියෙන කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. අද කවදාවත් ඔප්පු වෙලා නැහැ. නිකන් මේක බොරුවක් වෙලා තියෙන. මේවා කියන්න ලැජ්ජා මේවා දකින්න දේවල්. ඉතින් මිනිස්සුන්ට මං කියන්නේ මේක ගොඩනගන්න නම් මිනිසුන්ගේ හරි සිතුවිලි ඇති වෙන්න ඕනේ. සමහරට අපේ තරුණ ළමයි හිතයි මේ මොනවද කියන්නේ අපිට ওই වගේ දෙයක් අවශ්‍ය නැහැ. අපිට මේ නෑ. ඒ තරුණ ළමයි කරන ওই විද්‍යුත් ක්‍රමවලට අධ්‍යාපනය හදාරන විද්‍යුත් ක්‍රමවලින් තමන්ගේ ජීවිතේ ගෙනියන්න තියෙන හැමෝටම වැදගත් දෙයක් මේ තියෙන්නේ. තමන් ඉගෙන ගත්ත දේෙන් හරි ප්‍රතිලාභයක් ලබා ගන්න ගෙදර ආවට පස්සේ කොයි පැත්තෙන්ද මේ නෑ. මේ පැත්තෙන් තමයි ප්‍රතිලාභයක් ලබා ගන්න. කොච්චර සල්ලි තිබුණත් තමන්ට සැනසීම ලැබෙන්නේ නෑ. කොච්චර දේපල තිබුණත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. සැනසීම තියෙන තැන තමයි අපි කියලා දෙන්නේ. ඒ නිසා මම මේ සියලු දෙනාටම එදත් මං කිව්වා අපිට ගොඩනගෙන්න තියෙන දෙයක් තියෙන්නේ ආධ්‍යාත්මික නායකයන්ට මං ආරාධනා කරා. දැන් දෙපාර තුන් පාරක් ආරාධනා කරා. කිසිම කෙනෙක් ගොඩනගෙන්නේ නැහැ. කිසිම කෙනෙක් එකතු වෙන්නේ නැහැ. ඒ අය මම දැකලා තියෙනවා මේ වීඩියෝස් කරනවා මිනිස්සුන්ට කියනවා මේ මහතුරු ගොඩක් මේ කියනවා මේ ඔය ආධ්‍යාත්මිකයි කියලා එක එක වේද මහතුරු කියලා ඒ කියන අය හැමෝම කියනවා මේ මිනිසුන්ට එකතු වෙන්න මිනිස්සු එකතු වුනේ නැත්තම් මේ දේ කරන්න බෑ මිනිසුන්ගේ ඔළුව හදාගන්න මිනිස්සු එකතු වුනේ නැත්තම් ඔළුව හදාගත්ත නැත්නම් මේක ගොඩනගන්න බෑ කියලා. ඇත්තටම කිව්වොත් මේ මිනිසුන්ට වඩා ගොඩක් අඩුවෙන් තමයි ඔය ඇවිල්ලා ඉන්න වේද මහතුරු ආධ්‍යාත්මික නායකයෝ හාමුදුරුවෝ ඉන්නේ. ඉතින් ඒ ටික මම දැකපු විදිහට එක්කෙනෙක් විරුද්ධයි. අරයාගේ channel එක හරියයි කියලා එයාට බයිනවා. මෙයාගේ channel එක හරියයි කියලා මෙයාට බයිනවා. ඉතින් ඒ 4-5 දිනා එකතු කරගන්න බැරුව එකතු වෙන්න බැරුව ඒ මිනිස්සු ඇවිල්ලා මොනවද මේ මිනිස්සුන්ට කියන්නේ? එකතු වෙන්න කියලා. ඉස්සලාම ඒ අය ගුණ නැගෙන්න ඕනේ. අපිට මේ මුදල් තිබිලා අපිට මේ ශක්තියක් බලයක් තිබිලා දේශපාලන මට්ටමක්වත් වෙන කිසිම බලයක් තිබිලා මේ අපි කරන එක නෙවෙයි. අපි පොඩි පෝල්නයකින් මේ හැමදේම කරන්නේ. මොකද හේතුව ඇවිල්ලා කෙනෙකුට දෙයක් කරන්න ඕන නම් දෙයක් අවශ්‍ය නැහැ. හිත විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ අපි කරන්නේත් මේ හිත හරි ගසන එක මිනිස්සුන්ගේ. මේ හිත ගොඩනැගුවේ නැත්තම් කවදාවත් රට ගොඩනැගෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මිනිස්සුන්ට මේ අවස්ථාවෙත් කියන්නේ ඔය පන්සල් වල, පල්ලි වල, කෝවිල් වල ඉන්න පූජකයන්ට කිසිම කෙනෙකුට අහු වෙන්න එපා. අහු වෙනවා කියලා කියන්නේ මේ ඔක්කොම නරකයි කියලා කියන කතාවක් නෙමෙයි කියන්නේ. හොඳ අය ඇති. හැබැයි අද මිනිස්සුන්ට පේන්න දෙයක් නැහැ. මං හිතා කිව්වා වගේම දැන් පේන්න ඕනේ. කටින් කිව්වා ඇති දැන් වැඩ ක්‍රියා කරන්න ඕනේ. අපි ක්‍රියා කරන මිනිස්සු. අපි පේන්න වැඩ කරන මිනිස්සු. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකයි කෙලින්ම කිව්වේ රටේ ණය බේරන්න පුළුවන් කට්ටිය එකතු වෙන්න. ලංකාවම එකතු වෙන්න ඕනේ නැහැ. සුළු පිරිසක් එකතු වුණා රටේ ණය බේරන්න අපිට බේරන්න පුළුවන්. මට බේරන්න පුළුවන්. ලංකාව ඒ තරම් රටක් මේකේ හොඳටම සල්ලි තියෙනවා. ඒ සල්ලි අරන් බේරලා නැවත සල්ලි අපිට හොයන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ අද තිබිලා තියෙන මට්ටම් එක අද තිබුණ අපේ වැව් සියලුම දේ නැති වෙලා ගිහිල්ලා. ප්‍රධාන වැව් ටික රජවරු හදපු නිසා තමයි තාදත් ওই මහතුරු ඔක්කොම ওই වැජබෙන්නේ මේ මිනිස්සු ඒ වගේ කාලා බීලා ඉන්න නිසා. අද මේ මෑත යුගයේ කිසිම කෙනෙක් ඒ වගේ දෙයක් කරලා නැහැ. ඉතින් ඒ නිසා මේ වැව් වල කාල සීමාව තව අවුරුදු 4යි 5යි තියෙන්නේ ප්‍රධාන වැව් වල. මේ වැව් ඔක්කොම දි รา පත් වෙලා දැන් තියෙන්නේ. පොළවේ ජල පෝෂකේ වැඩි වෙලා. වැවහරියේ. ඉතින් කොයි වෙලාවරි දි รา පත් වීමක් කියන්නේ පස් පොහොර බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ වැව කොයි වෙලාවරි දෙදරනවා. එහෙනම් අපි ආයේ නැවත තියෙන්නේ. නැවත මේ වගේම වැව් ටිකක් හදන්න ඕනේ. නැත්නම් ආයේ ඈතට අපිට යන්න බෑ. ඉතින් අපි මේ උත්සාහ ගන්නේ මිනිස්සු එකතු වෙලා මේ දේශපාලන ව්‍යුහය වෙනස් කරලා රටේ නායකයා පත් වෙන කෙනා හරියාකාරයෙන් පත් කරගෙන රටේ නායකයට හරි උපදේශයක් ගන්න පුළුවන් මාර්ගයක් හදලා ඒ වගේ මට්ටමකට ඇති වුණොත් තමයි රට ගොඩ යන්නේ. නැත්තම් කවදාවත් ගොඩ යන්නේ අද තියෙන රටේ පොලිය බේරන්න හම්බෙන බදු මුදල් මදි වෙලා. ඉතින් අපි දන්නවා ගමක ගත්තොත් ගමේ ඔය ණයෙන්ම ජීවත් වෙන ගෙවල් තියෙනවා. ණය වෙලා ලෝන් ගාලා ජීවත් වෙන ගෙවල්. අද මේ මිනිස්සු ඔක්කොටම මිනිස්සු දන්නවා මේ මිනිස්සු ඔක්කොටම තමන් ඉන්න තැන පවා
අහිමි වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක දන්න දෙයක් අද රටත් ලෝකයක් වශයෙන් ගත්තාම ණය වෙලා ගෙවා ගන්න බැරුව අර ගමේ ගෙදර වගේම තියෙන්නේ. බැංකුව වලින් එනවා, උසාවිය යනවා, පොලිසිය යනවා, මිනිස්සු වෙනවා, කරදර කරනවා. ඒ වගේ දේවල් අපි දැක්කනේ ගොඩක් වුණා. ඉතින් ඒ වගේම ලංකාවටත් වෙලා තියෙන්නේ. ලංකාවද ගණන් ගන්න නැති මට්ටමක් වෙලා තියෙන්නේ. ලංකාවේ දීර්ඝ කාලින වැඩ පිළිවෙල නැහැ. අවුරුදු 2 5 තියෙන වැඩ පිළිවෙල තියෙන්නේ. ඉතින් කවදාවත් අවුරුදු 2 3 කෙටි කාල සින වැඩ පිළිවෙලක් තිබිලා කවදාවත් රටක් ගොඩ නැගෙන්නේ නැහැ. දීර්ඝ කාලින වැඩසටහනක් ඕනේ. ඒක අවුරුදු 100ක 200ක දීර්ඝ කාලින වැඩසටහනක් ඕනේ. ඒ තුලින් තමයි රටක් ගොඩ නැගෙන්නේ. මේක අවුරුද්දට එකක් ඕපන් කරනවා, ආය අවුරුද්දකින් එකක් වැහෙනවා. මේ ඕපන් කරන්නයි වහන්නමයි යන සල්ලි ටික තියෙන්නේ. ඒ සල්ලි ටිකම ඇති මේ නිකන් තියාගත්තා නම් මුකුත් කරන්න ඕනේ නැහැ. මෙච්චර රටේ සල්ලි තියෙනවා. ඕන තරම් සල්ලි තියෙනවා. අර කන්තලේ තියෙනවා මැණික් නිදහනක්. මොකද මේ කන්දක් හොදාපාලුවට ලක් වෙලා මමත් කන්තලි ප්‍රදේශේ කන්දක් හොදාපාලුවට ලක් වෙලා මැණික් ගලනවා. සමහර මිනිස්සුන්ගේ බාල්දි වල මැණික් ගල් 24 25 තිබුණා. ඒ දෙයට මොකද්ද කරලා තියෙන්නේ? රජයක් වශයෙන් මොකද්ද කරලා තියෙන්නේ? STF එකේ මහතුරු 200ක් විතර දාලා මාසයකට කෝටි 3ක් විතර වියදම් කරලා ඉවරලා ඒ කන්ද රැකගෙන ඉන්නවා. ඒ දන්න කට්ටිය මේ දේවල් හාරගෙන යනවා. ඉතින් මේ කන්ද මැණික් කන්දක් අපි මෙහෙම තියාගෙන ඒක දිහා බලාගෙන තියෙන්නේ. ඒක දිහා බලාගෙන මිනිස්සුන්ට කන්දක් බොන්නත් නැහැ, තෙල් ටිකක් නැහැ, සීන් ටිකක් නැහැ, කිසිම දෙයක් නැතුවම තියෙන්නේ. මිනිස්සු දුක් විඳිනවා. ඇයි රාජ්‍ය නායකයන්ට බැයිද මේක පිළිවෙලක් ඇතුව යම්සේ විනිවිද භාවයකින් රටේ ඉන්න සියලුම ආගම් නායකයෝ, උසස් අධ්‍යාපනයේ දරුවෝ, ඒ වගේම ওই පක්ෂ විපක්ෂ ඒ සියලු දෙනා ගෙනල්ලා මේක මිනිසුන් ඉස්සෙල් දැනුම් දීමක් කරලා අපි මේ දේ කරනවා, රටේ ණය භාගයක් හරි අඩු කරගත්තොත් අපි ටිකක් ඉස්සරහට යනවා. අපි මේ දේ කරේ නැත්නම් අපේ රට විනාශ වෙනවා. ඒ නිසා අපි මේ දේ කරන්න ඕනේ කිව්වොත් මම දන්නවා මිනිස්සු ඇවිල්ලා උදව් කරලා දෙනවා. මිනිස්සු ඇවිල්ලා හාරලා දෙයි. ඔය දැන් ලොකු මැෂින් දාලා ඔය තැන් වල ලයිසන් දාලා කරනවා. ඉතින් ඒ මට්ටම තිබුණොත් එහම රටට ගොඩනගන්න හම්බෙන්නේ නැහැ. තව ඔක්කොම පිටි පැත්තේ එකක් මතුවලා තියෙනවා. ඒ වගේ මැණික් නිදි මතුවෙච්ච තැන් රාශියක් තියෙනවා. ඒවා හාරණ එක වැරදි තමයි. රටේ සම්පතක් තමයි හාරන්නේ. රටට ආකර්ෂණයක් ගෙන දෙන, රටට ශක්තියක් එකතු කරන දේවල් තමයි. නමුත් අද අපිට වෙලා තියෙන දේත් එක්ක අපිට ඒකින් හරි ගොඩ නැගිලා රට ස්වයංපෝෂිත කරලා ඒ රටේ බදු මුදලින් හරි කමන්නේ ඒ මුදල් නැවත මේකට පොළොවට තැම්පත් කළ යුතුයි. ආයේ මේ වගේ යුගයක් ආපු දවසක ඒ මුදල් කාට හරි අරගෙන මේ රට නැවත ගොඩනගන්න. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට එකතු වුණොත්, හරි තත්ත්වයක් තිබුණොත්, හරි පැහැදිලිතාවයක් තිබුණොත් මිනිස්සුන්ට පුළුවන් මේකෙන් නිදහස් වෙන්න. මේක බොරුවක් කරන්නේ. මේ හැමෝම බොරුවක් කරන්නේ. මේ අයට පුළුවන් මේ අපේ රට නිදහස් කරන්න. ඒ නිදහස් කරන්න තියෙන තැන හරියාකාරව අපිට පේන්න තියෙද්දි ඇයි බැරි? මෙතන දැන් වෙලා තියෙන වැඩේ මේ නායකයෙක් හරි දෙයක් කිව්වත් මිනිස්සු විශ්වාස කරන්නේ. ඇයි? මේ අය බොරු කරපු අය, බොරු කියපු අය හැම කෙනාටම චෝදනා තියෙනවා. මම දන්නේ හරිද වැරදිද කියන එක. චෝදනාවක් තියෙනවනේ. ඒ නිසා මේ විදිහට රට ස්වයංපෝෂිත කරන්න නම් ඒ දේවල් නිසියාකාර රටේ තියෙන සම්පත් ලබාගෙන සාධාරණව ලබාගෙන විනිවිදභාවයකින් යුතුව කරන්න පුළුවන් අලුත් නායකයෙකුට. ඒ කියන්නේ කිසිම දේශපාලනයක් කරපු නැති, ආයතන පාලනය කරපු නැති, හරිම පැහැදිලි දැක්මක් ඇති, තුන්කල් දැක්මක් ඇති, නුවණක් ඇති නායකයෙකුට තමයි මේක අවශ්‍ය වෙන්නේ. ඒ නායකයෙක් හරියට ඉදිරිපත් වුණොත් මේ රට නැවත ගොඩනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාසයක් වගේ චූටි කාලයක් මූපිස්සෙක් කියයි මාසයක් කිව්වම රටේ සල්ලි තියෙනවා ණය බේරුවා නම් අය ප්‍රශ්න නැහැ. මිනිසුන්ට ගොඩනගෙන්න පුළුවන්. වතුර හැරෙවුවා නම් මිනිස්සු වගා කරනවා. මේක චීනටත් හාල් දුන්නේ රටක්. ඉතින් අපිට ගොඩනගෙන්න බැයිද? අපිට ගොඩනගෙන්න පුළුවන්. වැව් 30000ක් තිබ්බා කියලා කියනවා. ඉතින් මේ වැව් 30000න් 1000ක් තියෙනවද දැන්? හරියට නෑ, එකක්වත් නෑ. ජල පෝෂිතේ ඉවර වෙලා තියෙන්නේ. ඒවා ගොඩ වෙලා තියෙන්නේ. හාරණේ වගේ වතුර තැම්පත් කරලා තියෙන දේවල් හාරලා විනාශ කරලා තියෙනවා. දැන් අද හරියට දැනුමක් නෑ. පුරාවිද්‍යා මහත්තයෙක් ගත්තොත්, ප්‍රධානිය ගත්තොත් ඒ හරිය දැනුමක් නෑ. ඉස්සලා කියලා දීපල් දේවල් දැන් බොරුයි කියලා කියනවා. කුෂිකර්මයේ පැත්තේ ගත්තත් හරි දැක්මක් නෑ. ඉතින් මේ රටේ තියෙන සියලුම ප්‍රධාන ආයතන 10ම, ඒ කියන්නේ දස රාජ්‍ය කියන එක, ඒ 10ම වැළකීලා ඉවරයි. එහෙනම් රටේ නායකයෙක් මේක දකිනවා නම් අපි මේ කියන ඒවා නිසියාකාරයෙන් තේරුම් ගන්න, විශේෂයෙන්ම ආධ්‍යාත්මික නායකයන්ට මම කියන්නේ, ආධ්‍යාත්මික වැඩ කරන අයට කියන්නේ, ඒ දැනුමක් තියෙන අයට කියන්නේ, ජන සමූහයක් එක්ක ඉන්න අයට කියන්නේ, එකතු වෙන්න අපිත් එක්ක
අපි ඒ තුලින් නායකයෙක් තෝරමු ආධ්‍යාත්මික නායකයෙක් අපිට වැඩක් නැහැ ගුණදොස් දක්ෂතාවයේ තියෙන ඥානවන්තකම තියෙන කෙනා හරියට බලලා අපි හරියට හරි තැන දීලා අපි ඒ යටතේ රටේ නායකයාට අපි ඍජුවම උපදෙස් දෙන්න හදා ගන්න ඕනේ. එහෙම හදාගත්තොත් තමයි අපිට මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කවදාවත් ගොඩනගින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම මේ හැමෝටම කියන්නේ අපිත් එක්ක එකතු වෙන්න අපේ මේ පේජ් එක බලනවා නම් අනිවාර්යයෙන්ම අපි ඉස්සරහ දාලා තියෙන සියලු දේවල් බලන්න. නැත්තම් මේක අර එපිසෝඩ් එකක් වගේ මේ කොටස් වශයෙන් යන එකක් වගේ කෙරෝලෙන් කෙරෝලට තමයි අපි කතා කරන්නේ. ඒ මහත්තයා අහලා තිබ්නේ රට ගොඩ නැගෙන්නේ කොතනද අපි කොහොමද හැදෙන්නේ කියලා. මේක ඔක්කොගේම වරදක්. රටේ මිනිස්සු ඔක්කොම මේකට වක් කියන්න ඕනේ. ජනාධිපතිතුමාට වක් කියලා මේ මැති ඇමතිවරුන්ට වක් කියලා වැඩක් නැහැ. ওই බයිනායට අනිත් පැත්තට ඇඟිල්ල දික් කරොත් එහෙම අනිවාර්යයෙන්ම Taman තමයි ওই නායකයාපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේකේ හදන්න ගොඩක් තැන් තියෙනවා. අපේ පූජනීය ප්‍රශ්න ගැන මම කිව්වේ ඒකයි. අපේ ස්වාමීන් වහන්සේලා ගැන කිව්වේ ඒකයි. අපේ ධර්මයේ ගැන කිව්වේ ඒකයි. අපේ ආගම ගැන කිව්වේ ඒකයි. අපිට ආගම අවශ්‍යයි. අපිට ස්වාමීන් වහන්සේලා නෙමෙයි අවශ්‍යයි. අපිට ඕනේ ආගම. ආගම තිබුණොත් ස්වාමීන් වහන්සේලා ඉඳී. දැන් තියෙන්නේ ආගමත් නැහැ ස්වාමීන් වහන්සේලාත් නැහැ. හැමතැනම අකටයුතුකම් සිද්ධ වෙන්නේ. රටේ නායකයන්ට මං එකහෙලාම තව එක පණිවිඩයක් තියෙනවා මගේ කරා. රටේ නායකයා දැනගන්න ඕනේ එක දෙයක්. මොකද්ද? රටේ නායකයා දැනගන්න ඕනේ රට පාලනය කළ යුත්තේ ධර්මයේ. ඒ කියන්නේ ආගම් තුලින්. එහෙනම් රටේ නායකයා ස්වාධීනයි. සියලුම ආගම් ඒ නිසි ආකාරයෙන් විය යුතුයි. ඒ නිසා මෙතන මේ මහත්තයා අහලා තිබි ප්‍රශ්නෙට අද අපේ ওই සියලුම දෙනා මේ සිවිල් සංවිධානයේද දේශපාලඥයෝද මේ හැම කෙනාම හැම දෙයක්ම මූලිකව පටන් ගන්නේ තමන්ගේ ආගම ධර්මයේ සිහිපත් කරලා සඳහන් කරලා තමා මේ හැම දෙයක්ම කරන්නේ. පාර්ලිමේන්තුවට යන්නේ, ඡන්දය ඉල්ලන්න යන්නේ, නැත්තම් නොමිනේෂන් බාර දෙන්න යන්නේ, ගමේ පන්සලේ හාමුදුරන්ට කියලා පිරිත් නූල් ගැට ගහලා පහන් පත්තු කරලා ඒ වගේ බාර ආර වෙලා පල්ලියට ගිහිල්ලා කෝවිලට ගිහිල්ලා ඒ වගේ ලොකු දෙයක් කරලා තමයි මේ අය මෙතෙන්ට යන්නේ. ඉස්සල්ලා මේක කරලා යන්නේ. ඊට පස්සේ ඡන්දෙ දිනලා අවසානයේ පාර්ලිමේන්තුවේ සීට් එකට යනකොටත් යන්නේ ඉඳ ගන්න ඉස්සල්ලා මේ වෙලාව බලලා මේ වෙලාවට ඉඳ ගන්න තියෙන්නේ කියලා බුදුන් වැඳලා පිරිත් අහලා කරන්න පුළුවන් ආගමික වතාවක් දෙයියෝ බුදුන් වැඳලා ඔක්කොම කරලා තමයි එතන ඉඳ ගන්න. එතන ඉඳගෙන දැන් ජනාධිපතිතුමා ඉඳගත්තා. මොකද ඉස්සල්ලාම කරන්නේ? ආගම් ඇමති තෝරනවද? බෞද්ධ කටයුතු ඇමති තෝරනවද? නැහැ. සල්ලි හම්බෙන ඇමතිවරු තමයි සල්ලි හම්බෙන රටේ සල්ලි හොයන ඇමතිවරු තමයි මුල් තැනට ගන්න. රටේ ප්‍රධාන ඇමතිකම වෙලා තියෙන්නේ මේ ආගම් කටයුතු ඇමති නෙවෙයි. නැත්නම් හරින රටේ ප්‍රධාන ඇමති වෙන්න ඕනේ ආගම් කටයුතු ඇමති. මොකද මේ ආගම් කටයුතු ඇමති තුල තමයි රටේ ඒකීයභාවය තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ එකමුතුභාවය. එකමුතුභාවය තියෙන සුවාදීන කෙනෙක් ළඟ. පළාතකින් පත් වෙච්ච മന്ത്രി කෙනෙකුට දීලා හරියන්නේ නැහැ. ආගම් නායකකමයි මේ බෞද්ධ කටයුතු නායකමයි කියලා ඇමතිකමයි කියලා. එහෙම එකක් නෑ ආගම් නායකකම. ආගම් ඇමතිකම. සරු ආගම් ඇමති. ඒ විදිහට පත් කරන්න ඕනේ. ඒ පත් කරොත් ඉස්සල්ලාම පත් කරන්න ඕනේ. එහෙනම් ඒක තියාගන්න ඕනේ කවුද? ජනාධිපතිතුමා. මොකද ජනාධිපතිතුමා විතරයි සුවාදීන කෙනෙකුට ඉන්නේ ජනාධිපති වුණාට පස්සේ රටේ සියලුම වශයට. නමුත් മന്ത്രിතුමා මේ ප්‍රදේශයට. එයා අනිත් ප්‍රදේශයට බලන්න යන්නේ නැහැ. හේතුව ඇවිල්ලා එයාට ඡන්දය ඊළඟ සීට් එක ගන්න පුළුවන් මේ පැත්තේ. මට රටේ මිනිස්සුන්ගේ ඡන්දය නම් මම ජනාධිපති වෙන්න යන්න ඕනේ. ඉතින් ඒ වගේ පසුබිමක් තියෙන්නේ. මෙතන මේ විද්වත් අය, මේ උගත් අය, මහාචාර සමාචාර මේ ඉන්න පඬිත් මේ හැමෝටම මේවා තේරෙනවා. මේ අය මේවා එකහෙලා ඒ කට්ටිය සාකච්ඡා කරලා ඒ කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරලා රජයට බලපෑම් කරන්න, නායකයන්ට බලපෑම් කරන්න ඕනේ. මේ ආකාරයට මේක කරන්න කියන එක. අද වෙලා තියෙන්නේ රටේ ලොකුම නායක හාමුදුරුවෝ මේ නිකායෙන් ඉන්න ලොකුම නායක හාමුදුරුවෝ තමයි UMP වෙන්න පුළුවන්. සමහර ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්. එතුමා උපදෙස් දෙන්නේ ශ්‍රී ලංකා නම් ශ්‍රී ලංකා නායකයාට. UMP හාමුදුරුවෝ කියන්නේ UMP නායකයාට. ඉතින් ඒක ආගමක්ද? එතකොට රටේ ඊළඟ මේ රජේපත් වෙන කෙනා උපදෙස් ලබා ගන්න ඕනේ මේ විපක්ෂ හාමුදුරුවෝ කෙනෙකුයි. ඒ වගේ මට්ටමක් වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවටත් ওই දේ ගෙනාවට පස්සේ ඒ වගේ දෙයක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ දේත් එක කවදාවත් ගොඩ නැගින්නේ නැහැ රටක්. දැන්වත් අනේ මේ දන්න බලයක් තියෙන ශක්තියක් තියෙන සීල දෙනා අහගන්න. මේකේ සකසන්න දෙයක් තියෙනවා. ඒ දේ සකස ගන්න ඕනේ. එහෙනම් මේ පූජ්‍ය පක්ෂයට විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාට ඡන්දය අහෝසි කළ යුතුයි. නැත්තම් මේ රට ගොඩ නගන්න හම්බෙන්නේ නැහැ. පක්ෂපාතී වෙන්න බෑ ස්වාමීන් වහන්සේ කෙනෙක්. පක්ෂපාතී වෙන්නේ කෙනෙක් එතුමාගේ න්‍යායයක තියනවද? ওই 280 ගානක් තියෙනවා නීති. ඒ නීති වල තියෙනවද පක්ෂපාතී වෙන්න කියලා? ද ස්වාධීන වෙන්න කියලා තියෙන්නේ. එහෙනම් ඇයි පක්ෂපාතී වෙන්නේ?
එහෙනම් අද රටේ බැලුවොත් එහෙම ගමේ පන්සලේ ලොකු හාමුදුරු ශ්‍රී ලංකා නම් ගමේ ඉන්න ප්‍රධාන ශ්‍රී ලංකාටියක් එතුමත් එක්ක එකතු වෙලා ඉන්නවා. UMP නම් UMP ටිකක් එකතු වෙලා ඉන්නවා. ඡන්ද කාලේට UMP කට්ටිය පන්සලට එන්නේ නැහැ. නැත්තම් ශ්‍රී ලංකා කට්ටිය පන්සලට එන්නේ නැහැ. මොකද හාමුදුරු UMP කට්ටිය නිතරම පන්සලේ ඉන්නේ. සාකච්ඡා කරනවා. කොහොමද ඡන්ද ව්‍යාපාරය කරන්නේ? අපි කාටද උදව් කරන්නේ හාමුදුරු කියලා හාමුදුරුගෙන් තමයි ගිහිල්ලා අහන්නේ. අපි කාටද වැඩ කරන්නේ කියලා. හාමුදුරුවෝ කියන්නේ ඇවිල්ලා හොඳ කෙනෙකුට නෙවෙයි. හාමුදුරුවෝ කියන්නේ තමන්ගේ පක්ෂයට. ඒ කියන්නේ හාමුදුරුවෝ UMP නම් හාමුදුරුවෝ UMPට. ඉතින් ඒ තුලින් කවදාවත් එතකොට කොහොමද හාමුදුරුවන්ගෙන් අපි ගන්න උපදේශයක් ගිහිල්ලා? අනිත් අයට ගන්න පුළුවන්ද? ගන්න බෑනේ. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට හැදෙන්න හදන්න ගොඩක් තැන් තියෙනවා. ওই ප්‍රධාන පෙළේ ওই තැන් ටික හැදුවේ නැත්නම් අපිට කවදාවත් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. අපේ මතු දරු පරපුරට රටක් කවදාවත් ගොඩ නැගෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට ගොඩ නැගෙන්න වෙනවා. අපිට එකතු වෙන්න වෙනවා. මම හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. අපි ලෑස්ති හැමදේම කරන්න. අපි ඕන දෙයක් මේ රට වෙනුවෙන් කරනවා. හැබැයි මිනිස්සුත් එක්ක මේ රණ්ඩු කරන්නවත් මේ දේශපාලන විව්වේ නැති කරන්න යාගේ අපිට වැරදි කියලා වැඩක් නැහැ. දැන් හොරු හොයලා වැඩක් නැහැ. හොරු හොයන්න සාකච්ඡා කරනවා කතා කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ මුදල් කාලය අපිට අහිමි වෙනවා. දැන් අපිට කාලයවත් මුදල්වත් අහිමි කරන්න පුළුවන් තැනක නෙමෙයි අපි ඉන්නේ. එහෙනම් අපිට හොරකම් කරපුවා වැඩක් නැහැ. මංකොල්ල කාපුවා වැඩක් නැහැ. ඒ හොරකම් කරපු අයට රටේ ජනතාවගේ මහ ජනතාවගේ දාඩිය මාන්තිය හොරා කාපු කෙනෙක් ඉන්නවා නම් මම දන්න විදියට රට ගිහිලා නෙමෙයි කොහෙ ගිහිලවත් හැංගෙන්න බෑ. ඒක ස්ථිරයි. ඒ කාටවත් වළක්වන්න බෑ. මොකද තමන් කරපු දේවල් තමන් එක යන්නේ මෙහෙ කාටවත් තියලා යන්න බෑ. ඒක නිසා තමයි මේ කියන්නේ රටේ නායකියනේ රට හරි ගස්සන්න නම් මේ වගේ තියෙන අපේ ධර්මතා පිළිහිටන්න ඕනේ. මිනිස්සුන්ගේ ධර්මය ස්ථාපිත විය යුතුයි. ස්ථාපිත වෙන්නේ නැතුව කවදාවත් ওই සුරංගනා කතා කියන ඒවා කවදාවත් ස්ථාපිත වෙන්නේ නැහැ. මම දේශපාලනයේ සම්බන්ධව තව ඉස්සරහට කතා කරනවා. නමුත් මේ අර මහත් එක්ක අහලා තිබ්බේ ප්‍රශ්නෙත් එක්ක තමයි මම මෙච්චර දුරක් ගියේ. ඒ නිසා මම තව දෙයක් කියනවා මේ අද ශිව දවස නිසා සියලුම බෞද්ධයෝ දන්න බෞද්ධයෝ අද ඒක සමරන්න පහනක් පත්තු කරන්න ශිව දෙවියෝ සිහිපත් කරන්න අපේ ගෞතමයන් වහන්සේ අපිට බිහි කරලා දුන්න ශිව දෙවියෝ. එහෙනම් අපි ඒ ගෞතමයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ආගමට ගලු කළ යුතුයි. ඒ නිසා අද ගොඩක් දේවල් ශිව රාත්‍රියේ සිද්ධ කරනවා. සත්තුන්ට සලකන එක, ඒ වගේම ධාන්‍ය වලට ධාන්‍ය වර්ග වලින් ශිව දෙවියන්ට නිසියාකාරයෙන් පූජා පවත්වන එක. ඒ නිසා සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමට තමයි මේ ශිව පූජාව තියන්නේ. මේක බුදුන්ගේ සංකල්ප තියෙනෙත් මේ ශිව ආගම තුලදී. ඒ නිසා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ශිව දෙවියෝ සමරන්න. මොකද අපිට බුද්ධ ආගම රකින්න ඕනේ. බුද්ධ ආගම ගෙනාවේ ශිව දෙවියන්ගේ ආගමෙන්. අද බුදුහාමුදුරුවෝ නැහැ. නැති නිසා එතුමාගේ ආගම විනාශ කරලා දාලා එතුමාගේ කියපු ගමන් මගේ එහෙම් පිටින්ම විනාශ කරලා දාලා. ඒ නිසා අපි හැමෝම එකතු වෙමු. අපි මේ බුදුරජාණන් වහන්සේගේ හරි දැක්මත්, ජේසුතුමාගේ හරි දැක්මත්, නබිනායක මුහම්මද් තුමාගේ හරි දැක්මත්, ඒ වගේම ශිව සංකල්පය තුල ඉන්න අපේ දේව සංකල්පවල තියෙන සියලු දෙනා එකතු වෙන්න ඕනේ. දේව සංකල්පවල තියෙන අය බුදුන් වඳින්න, බුදුන් සංකල්පේ ඉන්න අය දෙවියෝ වඳින්න. එහෙම වෙන් කිරීමේ ගහ ගන්න එකක් නෑ. බුදුරජාණන් වහන්සේ ඉස්ලාම් බණ කිව්වේ මිනිස්සුන්ට නෙවෙයි දෙවියන්ට. ඒක ඔක්කොම දන්නවා. ඒ නිසා දේව සංකල්පය අවශ්‍යයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මත තමා දෙවියෝ මේ ලෝකෙට වැඩ කරේ. ඉතින් අද මේ දේවල් නැහැ. මොකද දෙවියන්ට කියන්න ධර්මතා පිහිටපු පූජ්‍ය නායකයෙක් නැහැ. කිසිම ආගමක මේකට ආගම් ભેදයක් නැහැ. කවුරුන් හෝ ගමන් අග්නිනායක මොහොමඩ් තුමාගේ ආගමෙන් හෝ බිහි වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨයෙක්. අපිට ඕනේ ඥානවන්තයෙක්. ඒක මේ කොහෙද කවුද මේ ආගමේද අර ආගමේද ඒක අපිට අදාළ නැහැ. එයා මේ ගිහියෙක්ද පූජකයෙක්ද එහෙම අදාළ නැහැ. ඇඳුම වැඩක් නැහැ. පුද්ගලයා තමයි වැදගත් වෙන්නේ. ඇඳුම නිකන් තියෙන දෙයක් විතරයි. පුද්ගලයා වැදගත් වෙන්නේ. ඒකයි අද වෙලා තියෙන මිනිස්සුන්ට වෙලා තියෙන දේ ඒකයි. අද පවතින රට, අද පවතින රජය ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් තමයි මේක මේ එකතු කරන්න කියලා තියෙන්නේ. අද මා හිතා ගන්න බැරි දේවල්. කවුද මේ උපදෙස් දෙන්නේ? මේ උපදෙස් දෙන කෙනා කවුද? ජනාධිපතිතුමනි හරි කෙනෙකුගෙන් උපදෙස් ගන්න. මේක කරන්න බැරි රටක් නෙවෙයි. මේක තුල ධනෙ තියෙනවා. මේක පරිපාලනය කර මැනේජ්මන්ට් එකක් නෑ කාටවත්. හරියට කිව්වොත් ඒ නිසා මේක හරි ගස්සන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එයා
හොයාගෙන උපදේශයක් ලබා ගන්න අපි ඡන්දවලට යයි අරකට යයි මේකට යයි අපේ රටේ සල්ලි ටික ඉවර වෙන්නේ. ඒ දේවල් කරන්න අපි තාමත් අගාධයකට වැටෙනවා. ඒ නිසා මම කියපු දේ අර මහත්තයා මගෙන් අහලා තිබුණේ ප්‍රශ්න වලට උත්තර මම කියපු දේ ඇති කියලා මට හිතෙනවා. මෙහෙම කියන්න ගියොත් මම හිතන විදිහට ස්වාමීන් වහන්සේලා මාත් එක්ක තරහ වෙයි. මූ මොකද්ද කියන්නේ? මේ අපේ ඡන්දෙත් අහෝසි කරන්න තියෙන්නේ. යන්නේ අපි මොකක් හරි කරගත්තේ මේ ඡන්දය තුලින්. ඒ නිසා රටේ නායකයන්ටත් කියන්නේ ඡන්ද තණ්හාවෙන් නගරේ ඉන්න ලොකු පන්සල් වල ස්වාමීන් වහන්සේලාගෙන් උපදෙස් ගන්න එපා කියන එක නෙවෙයි. හරි කෙනෙකුගෙන් උපදෙස් ගන්න රටට අදවශ්‍ය කරන දැනුම තියෙන්නේ නගරේ නෙවෙයි වනවාසීකේ. ඇයි මේකේ යථාර්ථය පැහැදිලි කරගන්න කෙනෙක් අවශ්‍යයි මේ රටට. ඒ නිසා මම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. මම ටිකක් කතා කරවුවා. මම නැවත මේ ශිවරාත්‍රියේ ශිව පූජාවේදී මම ඉන්න ස්ථානෙත් අපි ශිව පූජාව බුදුන් ප්‍රමුඛ ශිව පූජාව කරනවා. ඒ කරන අවස්ථාවෙත් අපි ඒ සම්බන්ධව ශිව පූජාව සම්බන්ධව අපි ගොඩක් මාතෘකා කතා කරනවා. ඒ කතා කරනේවත් ඔයාලට දාන්න කැමති. ඒ වගේම තමයි මට බයින අයද මට හොඳ කියන අයට හැමෝටම ගොඩාක් ස්තුතියි. හේතුව අපිව දිරි ගන්නන්න අපි මුදල් පස්සේ යන අය නෙවෙයි. අපි මුදල් හොයන්න බලන යන එක මේ channel එක මාකටිං කරලා channel එක වැඩි කරාන් පස්සේ අපි මුදල් හොයන්නේ. අපි කිව්වා පළමුවෙන්ම කරන්නේ ලංකාවේ සියලුම ජනයා වෙනුවෙන් ඒකාබද්ධ මුදලක් ගිණුමක් ඕපන් කරනවා. ඒකට මේ කට්ටියට සල්ලි දාන්න කියලා මම කියන්නේ නැහැ. මම සල්ලි දානවා. මම මේ channel එක ඉස්සරහට ගියොත් එහෙමයි. නැත්තම් මම උපයන දෙයකින් හරි මම මේ සල්ලි දාලා මම මේ ගිණුම ඕපන් කරනවා. එහෙම ඕපන් කරොත් මතු කාලයක හරි අපේ රටේ ණය බේරන්න පුළුවන්. මතක තියාගන්න රටේ ණය බේරන්න පුළුවන්. ඒ නිසා ඔක්කොම එකතු වෙන්න කවුරුන් හෝ ළඟ එකතු වෙන්න හැමෝටම මේ කියන්නේ එකතු නැත්නම් අපිට ගොඩ නැගින්න බෑ. ඒ වගේම තමයි අපි බෙහෙත් කරන සම්බන්ධ වීඩියෝ ටිකක් දාලා තිබ්බා. අපි සෙනසුරාදා බෙහෙත් කරනවා. ඒ මගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න අය නැති අයට අපි සතපහක්වත් ගන්නෙ නැහැ. කිසිම දෙයක් ගේන්න උවමනා නැහැ. ඇල්ලතුරු ටිකක්වත් අපි ගන්නෙ නැහැ. මේ ලෙඩේ වෙන්න හේතුව මොකද්ද? මේ ලෙඩෙන් අපිට රැකිය යුත්තේ මොන ආකාරයකටද? අපි ක්‍රියා කරන්න ඕනේ කොහොමද? ඒ වගේම මේ ලෙඩේට උවමනා පරිසරයද අපි ගොඩනගාගෙන තියෙන්නේ කියන ප්‍රධාන කරුණු ටිකක් මේ ලෙඩෙන් 150ක් අඩු වෙන්න පුළුවන් ප්‍රධාන කරුණු ටිකක් ඇතුව අපි ඔයාලට අමතන්න. ඒ නිසා දැන් රෑබෝ වීගෙන එනවා. අපි අපේ සිව මංගලයට යන්න තියෙනවා. ඒ නිසා ලංකාවාසී සියලුම දෙනාට හොඳක් වෙන්න ඕනේ. තෙරුවන් සරණයි.